අයිබෝවන් ජේසු පිහිටයි. හිදවතුනි සතියෙන් සතිය ධර්මයෙන් ඔබ පෝෂණය කරමින්. ධර්මාලෝකයෙන් ඔබේ ජීවිත ආලෝකමත් කරමින්. ධර්මයානෝ වැඩසටහනේ අරමුණු බවට පත්වෙන්නේ කිතු සමිඳුන් ඇවිද ගිය මඟ ඔස්සේ ඔබේ ජීවිත අභියෝග සමග ඔබව ඇවිද යන්නට, ඔබට ඇවිද යන්නට උමනා කරන මඟ සකසා දීමයි. එනිසාවෙන්මයි අද දවසේදීත් සාමාන්‍ය සමයේ 25 වන ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයේ ධර්ම කරුණු කතිකා කරමින් සාකච්ඡාවට බඳුන් කරමින් එය ඔබේ මගේ ජීවිත සමග ගලපා ගනිමින් ඔබට මට ගැළපෙන අයුරින් ධර්මයේ රසය විඳින්න, ධර්මයේ සුවය විඳින්න අපි ඉඩ කඩ හදන්නේ. අද දවසේදී බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා ගරු වජිර සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට මේ පිළිබඳව කතිකා කරන්න. පීඩමිනි ජේසු පිහිටයි. ජේසු පිහිටයි. පෙර සඳහන් කළාසේ අද දවසේදී සාමාන්‍ය සමයේ 25 වන ඉරුදින පළමුවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ සුවිශේෂය සමගින් දෙවන දේව ප්‍රකාශනය පිළිබඳව අපි දහම් කරුණු දිග හරිනවා. පීතුමිනි අද දවසේ කියවීම් ත්‍රිත්වය සහ පිළිතුරු ගීයත් එක්ක අපි එකට අරගෙන බැලුවොත් අපේ ප්‍රේක්ෂක හදවත් වලට සමිදානන් වහන්සේ කොහොමද කතා කරන්නේ? අද සමිදානන් වහන්සේ දේව වාක්‍ය සංග්‍රහය පිළිවෙත තුළ එකිනෙකට ප්‍රතිවිරෝධී වූ කියවීම් තුනක් එකට එක රාශි කරලා ටිකක් අමාරු තේමාවක් අපට දෙනවා තේරුම් ගන්න. පළමුවෙනි කියවීමේදී ආමොස් දිවසිවරයාගේ පොතෙන් වෙනමම තේමාවක් කතා කරනවා. නොහොත් සමිදානන් වහන්සේට නිසි ගෞරවය දක්වන, නිසි වන්දනාව දෙන පිරිසක් හැටියට නොකට යුතු දේ, කරන්න ඕනේ නැති දේ කරන සෙනගකට අනුතුරු ඇඟවීමක් කරනවා. ඒ තුළ සමාජ යුක්තිය, සාධාරණත්වයේ පිළිබඳව කතා කරනවා. නමුත් තුන්වන කියවීමට එද්දී අපි දකිනවා සමිදානන් වහන්සේ වාංචනීක ගබඩාකාරයා පිළිබඳව කතාවක් අපිට කියන්න උත්සාහ කරනවා. ආලෝකයේ පුත්‍රයන් අන්ධකාරයේ පුත්‍රයන්ට වඩා තීක්ෂණ විය යුතුයයි උන්වහන්සේ කියන්න උත්සාහ කරනවා. පළමු කියවීමයි දෙවන කියවීමයි තුන්වන කියවීමයි පරිද්දෙන් එකට ගත්තාම මට හිතෙනවා ශාන්ත සභා මාතාව මෙන්න මෙහෙම එකක් කියනවා. එනම් බයිබලීය විග්‍රහය අනුව සැබෑ නමස්කාරය යනු කුමක්ද? සැබෑ විශ්වාසය යනු කුමක්ද කියන එක සමාජ විද්‍යාත්මක දැසකින් නැත්නම් සමාජයේ යුක්තිය සාධාරණත්වයේ පිළිබඳව කරන විග්‍රහයකින් ඒක දේවවාදීත්වයට අරගෙන එන අපූර්ව විග්‍රහ කරනවා. අපි සූදානම් වෙනවා මුලින්ම පළමුවන දේව ප්‍රකාශනයට අපේ අවධානය යොමු කරන්න. ආමොස් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. දෙලිදුන් පාගා දමා අසරණයන්ට පීඩා කරන ඔබ මෙයට සවන් දෙන්න. ඔබම මෙසේ කියන්නහුය. අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේද? එතකොට අපට වැඩිමිලට බඩු විකිණිය හැකිය. හොර කෝදුවෙන් මැන දිය හැකිය. ගනුදෙනු කරන්නන් රවටන හොර තරාදී පාවිච්චි කළ හැකිය. අපට දුප්පතා සල්ලිවලටද දුගියා සෙරෙප්පු දෙකක මිලයටද ගත හැකිය. එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකිය. ඊශ්‍රායල්ගේ දෙවි සමිදානන් වහන්සේ සිය නාමයෙන් දිවුරාමය වදාළසේක. ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි. පෙරමිනි පළමුවන දේව ප්‍රකාශනයේ දිහා අපි බලද්දි මනුෂ්‍යයා අතර සහ ලෞකික දේවල් අතර ඇතිවෙනා වූ සම්බන්ධතාවයක් අපිට මේ හරි ලස්සනට ගලාගෙන යනවා. ජීවය සතු මනුෂ්‍යයා සහ ලෞකික වස්තුන් සතුව මනුෂ්‍යයාගේ ගනුදෙනුව කොහොමද අපි මේක පැහැදිලි කරගන්නේ? දැන් මේ මනුෂ්‍ය ජීවිතයේ සාමාන්‍ය සිදුවීමක් යයි හැඟෙන මේ සිදුවීම එනම් එදිනදා ජීවිතයේ දක්වන සිදුවීම කියන්නේ දුප්පතා අසරණයා ජීවත් වෙන්න දරන උත්සාහයෙන්
තමයි ඔය කියන සමාජ විග්‍රහයට එන්න උත්සාහ කරන්නේ. ඒක සාමාන්‍ය ජීවිතයේ සිද්ධියක්. මේ ජීවිතයේ සිද්ධිය අපට අරගෙන එනවා දෙවියන් වහන්සේගේ දේව විනිශ්චය දෙන්න සාධකයක් හැටියට. දැන් ආමෝස් දිවසිවරයාගේ පොතේ 4 සිට 7 දක්වා තමයි අපට තියෙන්නේ. නමුත් එකේ ඉඳලා 3 දක්වා කොටස නැතුව ඕක තීන්දුව ගන්න තේරුම් ගන්න අමාරුයි. මම ඒ කොටස කියවන්නම්. මහෝත්තමෝ දෙවි ස්වාමින් වහන්සේ මේ දර්ශනය මට දැක්වූසේක. මම පැසුණු පළතුරු ඇති කූඩයක් දිටිමි. එවිට සමිදානන් වහන්සේ ආමෝස් නුඹ කුමක් දකින්නේහිදැයි ඇසූසේක. පැසුණු පළතුරු කූඩයකැයි මම පිළිතුරු දුනෙමි. එවිට සමිදානන් වහන්සේ මට මෙසේ වදාළසේක. ඉස්රායෙල් සෙනගගේ විනාශය පටිසන්දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඩුවම් කිරීමට ඇති මගේ අදහස් මම වෙනස් නොකරමි. එදවසේදී මාලිගාවේ ගී ගයනා දුක්ගාවිනා බවට හැරේ. සෑම තැනම මලකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත. දැන් චතුර ජීවිතයේ සාමාන්‍ය සිද්ධියක් ගන්න මේක සාමාන්‍ය නෑ දෙවිඳුන්ට නම්. ඒකට හේතුව මෙයයි. ජීවිතය අපි හැමෝටම ලැබිච්ච තෑග්ගක්. මේ ලැබුණු තෑග්ග දේව අනට දේව අභිමතයට අනුකූලව හැසිරවීම අපේ යුතුයකමක්. එසේ හසුරවද්දී අපි සමාජ සත්වයෙකු නිසා අපි එක සංඝයක සමාජයක ජීවත් වන නිසා අපිට සමාජයෙන් වන යුතුයකමුත් සමාජයට අපෙන් වන යුතුයකමුත් ආදී වශයෙන් යුතුයකම් රාශියක් තියෙනවා. යුතුයකම් වලට බැඳුණු වගකීම් තියෙනවා. යුතුයකම් හා වගකීම් සිද්ධ වෙනකොට අපිට අයිතිවාසිකම් ලැබෙනවා. දැන් මේ කියවීම දිහා බලද්දී ඔය මම කිව්ව උටෝපියාන සමාජය, ඒ කියන්නේ පරමාදර්ශී සමාජයේ කිසිවක් අපිට පේන්න නැහැ. දුප්පතුන් දැන් ඔතන තියෙන්නේ දුප්පතුන් දිලිඳුන් පාගාදම. ඔක නිවැරදි හීබ්‍රු කොටසට ගියොත් මෙන්න මෙහෙම අරුතක් එනවා. දුප්පතුන් ගිල දමන්නා වූ. ගිලිනවා කියලා කියන්නේ හපන්නේවත් නැතුව ගිලිනවා. එහෙම එකක් මෙතන අදහස් කරන්නේ. ඒකේ තේරුම ගිලීම හපන්නේවත් නැතුව ගිලීම කියලා කියන්නේ මිනිස්සෙකුට මිනිස්සෙක් ජීවත් වෙද්දී ජීවත් වෙනවයි කියලාවත් දැනෙන්න දෙන්නේ නැතුව ඔව්ව ජීවිතයෙන් අයින් කිරීම. නොහොත් ජීවත් වීමේ අයිතිය නැති කිරීම. දුප්පතුන්ව ගිල දානවා කිව්වේ ඒකයි. ඒක ලොකු වැරද්දක්. මේක ස්වර්ගයට මොරගසන ප්‍රධාන පාප 4න් එකක්. පාප 4ක් තියෙනවා. ප්‍රධානතම පාපයක් මේ ස්වර්ගයට මොර ගහනවා. දුප්පතාව ගිල දැමීම, නොහොත් සේවකයාට නිසි පඩි නොගෙවීම. මේක වැරද්දක්, මේක පාපයක්. මේ පාපයට මේ වැරද්දට විරුද්ධව ඓතිහාසිකව දිවැසිවරු අහඬ නැගුවා. දිලිඳුන්ව අසරණ කරන්නා වූ ඔබ මේ අසන්න. ඔහොමයි දිවසිවරයා පටන් ගන්න. දැන් මේක දැක්කහම ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඕන දැන් මම පටන් ගන්නවා. මේක කොයි වගේද? සාමාන්‍ය ජීවිතයේ සිද්ධිය ඇතුලේ මේක මොන තේරුමක්ද දෙන්නේ? චතුර මේකේ අපට දිස් වෙන්නේ ඔය කියන සමාජ සාධාරණත්වයම නෙමෙයි. මේකේ තව එකක් හැංගිලා තියෙනවා. ඒ තමයි වෙනත් බොරු දෙවි දේවතාවුන්ට නමස්කාර කිරීමට හා ඒට ඇති වී ඇති සම්බන්ධතාවය. ඒතර නමස්කාර කිරීම හා බොරු දෙවිවරුන්ට ඒකට ඇති වෙලා තියෙන සම්බන්ධතාවය මින් අපට පැහැදිලි කරනවා. ඒතර මෙතනදී වෙනත් දෙවිවරුන්ට මිනිස්සු වන්දනා කරන්නේ මැජික් වලින් වගේ දේවල් ලබා ගන්නනේ. දැන් අපිට අපේ ජීවිතයේ දේවල් ලැබෙද්දී නැති වෙනකොට චතුර අපි කතෝලිකයෝ වුණාට අපිත් මේ ප්‍රාථමික ඇදහිලි ක්‍රමවලට යනවානේ. මේ ප්‍රාථමික ඇදහිලි ක්‍රමවලට යනවා. හිත රවට්ටව ගන්න හොඳින් හෝ නරකින් අපට අවශ්‍ය ලෞකිකත්වය උදා කරගන්න ලබා ගන්න උත්සාහ කරන. එතකොට ලෞකිකත්වය දැන් ඔබ අහපු ප්‍රශ්නේ එකයි. ලෞකිකත්වයට නැඹුරු වෙන්න අපි ඒක දේව වන්දනාවෙන් ඈත් වෙනවා.
සාන්ත අන්තෝනි මුනිදුන් මගේ නිකායේ සාන්තුවරේ. උන්වහන්සේ මේ සාන්තුවරයාව අපේ සමාජ ව්‍යුහය හා සංස්කෘතිය තුළින් කතෝලික සිංහල දෙමළ සංස්කෘතිය තුළින් දෙවි කෙනෙක්ගේ ගානට දාලා තියෙනවා. සාන්තන්තෝනි දෙයියෝ. දෙවිවරු දෙන්නයි ඉන්නේ. අපි අදහන දෙයියෝයි ගෙදර දෙයියෝයි මය දෙයියෝ කියලා කියන්නේ. ඒ දෙයියෝ වෙනස්. එතකොට මේ දෙයියෝ වෙනස්. එතකොට ਸਰව බලධාරී එකම දෙවියන් හැරෙන්න වෙන දෙවි කෙනෙක් නැහැ. සාන්තන්තෝනි දෙවියන් වහන්සේ නොවේ. එතකොට සාන්තන්තෝනි උන්වහන්සේව දෙවියන් වහන්සේ කරගන්නේ අර කිව්ව ලෞකිකත්වයට තියෙන නැඹුරුතාවය නිසායි. එතකොට සාන්තන්තෝනි උන්වහන්සේගෙන් ওই පල්ලියට එන දේවස්ථානෙට එන කවුද ඉල්ලන්නේ? උන්වහන්සේගේ ආධ්‍යාත්මය. ජේසුට ලං වෙන්න. මේ වචනයට අයිති වෙන්න. ඒක නෙමෙයි ඉල්ලන්නේ. ඉල්ලන්නේ මට අරක දෙන්න, මේක දෙන්න, මේවා දෙන්න, මේවා අරක දුන්නොත් මම මේක දෙනවා. එහෙම නෙවෙන්නේ. වැරදි චින්තනයක්, වැරදි ඉගැන්වීමක්, වැරදි සම්ප්‍රදායක්, වැරදි ක්‍රමයක්. මේකෙන් දේව රාජ්‍ය හම්බ වෙන්නේ නැහැ. දිවසියා බොහොම පැහැදිලිව කියනවා මෙන්න මෙහෙම එකක්. දිව්‍යාණ්ඩු ප්‍රතිසංවිධානයක් වෙනවා මෙතන. මම වචනයක් භාවිතා කරනවා දිව්‍ය ආණ්ඩුව. දේව රාජ්‍ය කියන එක තමයි. අද භාවිතා වෙන වචනයක් මම ඒකට එකතු කරලා මම කියනවා දිව්‍ය ආණ්ඩු විධිවිධාන ප්‍රතිෂ්ඨාපනය කිරීම. ඒක කරන්න දිවිසිවරයා කතා කරනකොට මොකද්ද වෙන්නේ? වෙන ආණ්ඩු ක්‍රමයක් බිහි වෙන්න පටන් ගන්නවා. එනම් රාජාණ්ඩුව බිහි වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට රාජාණ්ඩුව හා රාජාණ්ඩුවේ ප්‍රතිසංවිධානය වෙච්ච දේවල් හා විධිවිධාන තමන්ගේ ජීවිතයට ඇතුළු කරගද්දි දිව්‍ය ආණ්ඩුවේ සියලුම ව්‍යවස්ථාවන් නිෂ්ප්‍රභා වෙන්න පටන් ගන්නවා. එතකොට ඊශ්‍රායෙල් වරුන් කානාන් දේශයට ඇතුළු වුණයින් පස්සේ දෙවි සමිදානන් වහන්සේ උන්ට දුන්නු විධිවිධානයක් දුන්නා මේ භූමිය පරිභෝජනය කරන්න. නමුත් ඔවුන් ඒ විදිහට නෙමේ පරිභෝජනය වෙන්නේ. දැන් බලන්න මේ වාක්‍යයේ බරපතලකම. දුප්පතුන් ගිල දමන්නා වූ, දිලිඳුන් අසරණ කරන්නා වූ ඔබ මේට සමන් දෙන්න. මෙන්න මෙහෙම කියනවා. සිරප්පු දෙකට මිනිස්සුන්ව ගන්න පුළුවන්. සල්ලි වලට මිනිස්සුන්ව ගන්න පුළුවන්. චතුර ඕකම නෙමෙයිද අද අප වටා සිද්ධ වෙන්නේ. අපිට දෙවිඳුන්ව ඈත් වෙන තරමට සිරප්පු දෙකට සපත්තු දෙකට මිනිස්සු දිව්‍ය ආණ්ඩුව නොහොත් දේව රාජ්‍ය ප්‍රතික්ෂේප කරන මට්ටමට පැමිණිලා තියෙනවා. මේ දිවසිවරයාගේ පොතේ 4:5දී අපිට පැහැදිලි වෙනවා 4 පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය 5 වෙනි වගන්තිය කියන වගන්ති දෙකේ අපිට පැහැදිලි වෙනවා මේ මිනිස්සුන්ගේ කුහක නමස්කාරය. මේ කුහක නමස්කාරය පිළිබඳව දෙවියන් වහන්සේ උපහාසාත්මකව කතා කරනවා. ආදරයෙන් තොර, දයාවෙන් තොර නමස්කාරය පාපයක්. ආදරයෙන් දයාවෙන් තොර නමස්කාරය පාපයක්. සැබෑ නමස්කාරය නම් මා සතු දේ අන් අය සමග බෙදා හදා ගන්න පුළුවන් දිව්‍ය ආණ්ඩුවේ නැත්නම් දේව රාජ්‍යයේ සුලක්ෂණ මා තුල බිහිවීමයි. එහෙම බිහි වෙන්නේ නැතුව චතුර අපි ඔය ආගම අදහන ක්‍රමයට ආගම ඇදහුවට දේව රාජ්‍ය අපට ලැබෙන්නේ නැහැ. එමනම් හිතවතුනි ඔබේ මානසික මට්ටම ඇතුළේ ඉඳලා අපි අපේ පරිසරය ඇතුළේ ඉඳලා දෙවියන් සමග ගනුදෙනු කිරීමට එහා ගියපු ගැඹුරක් ධර්මය අවබෝධ කර ගැනීම තුළ එය ඔබේ මගේ ජීවිතයට අවශෝෂණය කර ගැනීම තුළ තියෙනවයි කියන දේ අපිට පැහැදිලියි. අපි සූදානම් වෙනවා අද දවසේ සුද්ධ සුවිශේෂය වෙත ගමන් කරන්න දෙවන දේව ප්‍රකාශනයට මත්තෙන්. ශුද්ධවර ලෝකතුමන්ගේ සුවිශේෂයෙන් පුටාගත් කොටසක්. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරය ඔහුගේ වස්තුව නාස්ති කරති ඔහුට පැමිණිලි ලැබිනි. එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක්ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳව අයවැය මට බහර දෙන්න. මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකියයි කීය.
ගබඩාකාරයාද මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස් කරන්නට යන නිසා මම කුමක් කරම්ද? බිම් කෙටීමට මට ශක්තියක් නැත. හිඟා කෑමට ලැජ්ජා වෙමි. ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම් හිටුම් ලබා ගැනීමට කළ යුතු දේ මම දනිමි සිතින් සිතාගත්තේය. මෙසේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක එක්කෙනා බැගින් කැඳවා පළමු වැනියාට කතා කොට මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැයි ඇසීය. තෙල් පීප්ප 100කයි ඔහු කීවේය. ගබඩාකාරයා කතා කොට ඔබේ බිලගෙන වහාම හිඳගෙන 50ක් කියා ලියන්නයි ඔහුට කීය. තවත් කෙනෙකුගෙන් ඔබ කොපමණ ණය දැයි ඇසීය. තිරිඟු බුසල් 10කයි ඔහු කීය. ඔබ බිලගෙන 800ක් කියා ලියන්නයි ඔහුට කීය. ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේය. මන්ද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය. එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයා ගන්න. වස්තුව නිමව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාසව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට බහර දෙන්නෝ කවරුද? අන්සතු දේ ගැන ඔබ විශ්වාසව නොසිටියහු නම් ඔබට අයිතිවන්න යන දේ ඔබට දෙන්නෝ කවුරුද? ස්වාමීවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර කරන්නෝය, අනෙක් අයට ප්‍රේම කරන්නෝය. නොහොත් එක් කෙනෙකුට ලැදිවන්නේය, අනිත් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේට හා වස්තුවට එක විටම සේවය කරන්නට ඔබට බැරිය. පෙදුමිනි, අපි පළමුවන දේව ප්‍රකාශනයත් එක්ක ශුද්ධ වූ සුවිශේෂය කොහොමද ගලපා ගන්න? ඒ ටිකක් අපහසු කාර්යයක්. නමුත් අපි උත්සාහ කරමු කොහොමද ඒක ගලපගන්නේ කියලා බලන්න. දැන් මම පළවෙනි කියවීමෙන් ආරම්භ කළොතින් සමස්තයක් හැටියට පළවෙනි කියවීම මෙන්න මෙතනදී තමයි තුන්වෙනි දේව ප්‍රකාශන නැත්නම් සුදුසු විශේෂ ගැලපෙන්නේ. පළවෙනි කියවීම තුල අපි දකිනවා යුගාන්තවේදීය දැක්මක්. ඒ කියවීම ඇතුලේ උන්වහන්සේ නව රටක්, නව පොළොවක්, නව අහසක් බිහි කිරීම පිළිබඳව පුංචි අදහසක් හංගලා තියෙනවා. ඒ කියන්නේ නුඹලා මනස්ථාපනය උනේ නැත්තම් මම උඹලට දනුවම් කරනවා. දනුවමින් පස්සේ බිහි වෙන්නේ යුගාන්තවේදී ඇපොකලිප්ටික්. එහෙම නැත්තම් අපි සාමාන්‍ය විදිහට කිව්වොත් එන්නට යන්නා වූ දේව රාජ්‍යය පිළිබඳව සංකල්පයක්. ඒ කියන්නේ මෙතනින් අපට වංචනීක ගබඩාකාරයා කියන උපමාවෙනුත් කියන යුගාන්තවේදීය දැක්ම අරගෙන එනවා. ඔය උපමාවේ තියෙන යුගාන්තවේදීය දැක්මක්. උපමාව නවත්තන්න ඕන තැනින් නවත්තලා නැහැ. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ අපිට කියන්නේ වාංචනීක වෙන්නද? වාංචනික ගබඩාකාරයා වගේ වෙන්නද? මොකක්ද මේකේ තේරුම? උන්වහන්සේ අපට අදහස් කරන්නේ යහපතට ඇතුළු වන්නද? අපි ඒක චුට්ටක් උරගා බලමු පළවෙනි කියවීමත් සමග. දැන් පළවෙනි කියවීම අපි හරියට තේරුම් ගමු තව චුට්ටක්. දැන් බලාපොරොත්තු සුන් වෙන්න ළඟයි. දඬුවම් කරනවාමයි. දඬුවම ලබන්න හේතුව මොකද්ද? හේතුව තමයි අපිට හතරවෙනි පරිච්ඡේදයේ පැහැදිලි වෙනවා ඉහළ පන්තිය විසින් පහළ පන්තිය සූරා කෑම. නොහොත් ඇති අය නැති බැරි අය ගිල දැමීම. අපේ රටේ අවුරුදු 30ක හා ඊට වැඩි ප්‍රමාණයක යුද්ධයක් තිබ්බා. චතුර ඔය යුද්ධයට එක එක නිර්වචන දුන්නා. එය ಜಾති අරගලයක් කියලා කිව්වා. ජාතීන් අතර ඇතිවෙන යුද්ධයක් කියලා කිව්වා. එය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් හා රටේ ආණ්ඩුව අතර ඇතිවෙච්ච යුද්ධයක් කියලා කිව්වා. මම එදා සිටම බොහෝ කාලයේ සිටම දැක්කා ඔය ඔක්කොම බොරු කියලා. ඒක බොරු. ඔහොම ඒවා නැහැ. හැම වෙලාවෙම තිබ්බේ ලෝකේ පන්ති දෙකක් අතර ගැටීම පමණයි. ඒ පන්ති දෙක ගැටීම අතර ඒ ගැටීමට සාධාරණීකරණය කරන්න ජාතිය,
ආගම, කුලය මේවා පාවිච්චි කළා. දෙපැත්තෙම ගුටි කෑවේ, දෙපැත්තෙම මැරුණේ, දෙපැත්තෙම ජීවිත අහිමි කරගත්තේ, දෙපැත්තෙම පාගා දමනු ලබන්න හේතු වුණේ, පාගා දමනු ලැබුවේ දුප්පතා, දිලින්දා. දිලින්දා තමයි යුද්ධ පිටියේ හිටියේ. අපේ හමුදාවේ ගත්තත්, ඒ කණ්ඩායම ගත්තත් අපි දකිනවා මැරෙන්නේ දිලින්දා, දුප්පතා. එතකොට මේක කාගේ උවමනාවටද සිද්ධ වෙන්නේ? සමාජ සංස්ථාව ඇතුලේ ඇති හැකි අය නැති බැරි අයව පාගා දමන්න කරන ක්‍රමයක්. එතකොට මේක දේව වන්දනාවට විරුද්ධයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධයි. රාජාණ්ඩු ප්‍රඥප්තියට එකඟ වුණාට දිව්‍යාණ්ඩු ප්‍රඥප්තියට එකඟ නැහැ. එතකොට ජේසුන් වහන්සේ මේ දෙක අතර ඇති ඝට්ටණය ගැන කතා කරනවා. ජේසුන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම අනුව දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්නේ කුමක් සඳහාද? මොකකටද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ? දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන හරි වැරද්ද අතර අපි වෙනස දැනගත්තොතින්. right? දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ. කොහොමද චතුර මේ දේවල් හරිය වැරදිය කියලා ඔබ තීන්දුව ගන්නෙ? මට උත්තර දෙන්න. යමක් හරි හෝ වැරදි හෝ කියලා කොහොමද තීන්දුව ගන්නෙ? මට යම් කාලයක් ඇතුළත මගේ වැඩිහිටියන් වෙන්න පුළුවන්, මගේ මුතුන් මිත්තන් වල මාව ගෙනාපු යම් මාර්ගයක් තියෙනවා. ඒයින් මම දැන හඳුනාගත් දේවල් සහ මගේ බුද්ධි මට්ටම අනුව මම සමාජයත් එක්ක ගලපලා ඒක තීරණය කරනවා. මේක නිවැරදි, මේක වැරදි කියලා. හරි. හරියටම හරි. දෙමාපියන් අපට කියනවා, උගන්වනවා. අපි ඔළුවට යනවා. දහම් පාසලේ ගුරුවරු අපිට කියනවා, අපි ඉගෙන ගන්නවා. අපේ උරුවරට යනවා. පියතුමන්ලා, සිස්ටර්ලා, බ්‍රදර්ලා මේ හැම කෙනෙක්ම පාසලේ ගුරුවරු අපිට කියනවා, අපි ඉගෙන ගන්නවා. මාධ්‍ය අපට කියනවා, අපි ඉගෙන ගන්නවා. රජය අපට කියනවා, අපි ඉගෙන ගන්නවා. එතකොට මේවා මෙහෙම වුණාට අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේට අපේ ජීවිතයේ පිළිබඳව මතයක් තියෙනවා කියන එක. අපේ ජීවිතයේ පිළිබඳව දෙවියන් වහන්සේට මතයක් තියෙනවා. එතකොට ශුද්ධ ලියවිල්ල අද අපට පවසන්නේ දෙවියන් වහන්සේ අපේ ලෞකික ජීවිතයේ පිළිබඳව තියෙන මතයයි. ඒ මතය අපි තේරුම් ගන්න අත්‍යවශ්‍ය වෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රමිතිය හරි උසස්. උන්වහන්සේගේ ප්‍රමිතියට අපට ලං වෙන්න බෑ. අපිට ඔක තේරෙන්නේ නැත්තේ ඒ හින්දායි. එතකොට අපි විශ්වාස කරන දේ දෙවියන් වහන්සේ විශ්වාස කරන දේම දෙයි අපි ප්‍රශ්න කරන්න ඕන. සමහර විට දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙවියන් වහන්සේගේ ප්‍රමිතියට අඩු මට්ටමින් අපි ඉන්නට පුළුවන්. අපි උත්සාහ කරනවා ඒ ප්‍රමිතියට ලං වෙන්න. එතකොට ඒ ප්‍රමිතිය මොකක්ද? ශුද්ධ ලියවිල්ල අද අපට කියනවා ඇදහිලිවන්තයා ශුද්ධ ලියවිල්ලේ ආලෝකයෙන් තමන්ගේ ජීවිතය නිවැරදි කරගත යුතුයි. දැන් ආලෝකයේ පුත්‍රයෝ හා අන්ධකාරයේ පුත්‍රයෝ පිළිබඳව ජේසුන් වහන්සේ සුභාරංචියේ කතා කරනවානේ. නොහොත් වැරදි නමස්කාරය කරන්නන් හා සැබෑ නමස්කාරය කරන්නන් පිළිබඳව කතා කරනවා. එතකොට ආලෝකයේ පුත්‍රයෝ ලෝකයේ පුත්‍රයන්ට වඩා ශූර විය යුතුයි. ලෝකයේ පුත්‍රයෝ කොහොමද ශූර වුණේ කියා උන්වහන්සේ අපට කියනවා. කියා අපට කියන්නේ නැහැ අපට වාංචනික ගබඩාකාරයා වගේ වාංචනික වෙන්න කියලා. හැබැයි කියනවා අපිට මේ යුගාන්තවේදී ආකල්පයෙන් දැක්මෙන් අපි ඉදිරිය බලා ජීවත් වන්නේ නම් අපට සිද්ධ වෙනවා සමිදානන් වහන්සේගේ රාජ්‍ය ආණ්ඩුව, සමිදානන් වහන්සේගේ දිව්‍ය ආණ්ඩුව, එනම් උන්වහන්සේගේ රාජ්‍යයේ ප්‍රඥප්ති තේරුම් ගන්න. තේරුම් ගන්න විතරක් නෙමෙයි ඒවා අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු වෙන්න. ඒ පුරුදු පුහුණු වීම අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට සදාකාලික වාසස්ථානවලට අපව සාදරයෙන් පිළිගනු ලබන්නේ අපි මෙලව සැබෑ නමස්කාරය කළොත් විතරයි. එහෙමනම් සැබෑ නමස්කාරය වෙන්නේ වාංචනික ගබඩාකාරයාට වඩා උසස් වූ බුද්ධියකින්
සූක්ෂමතාවයකින් අපි ලෝකයට මුහුණ දුන්නොත් විතරයි. එතකොට කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? අපිට සිද්ධ වෙනවා ඒ සඳහා මුහුණ දෙන්න වෙන අත්දැකීමකට යන්න. ඒ තමයි සමිදානන් වහන්සේ අපට කියන ආකාරයෙන් අපි අපේ හැකියාවන් අපි අපේ ශක්්‍යතාවයන් උන්වහන්සේගේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යෙදවිය යුතුයි. ඒකට අපි දිනන්නට ඕනේ දේව රාජ්‍ය මිසක් පොළොව රාජ්‍ය නොවේ. පැහැදිලි. පේදුමිනි අපිට දැන් සුවිශේෂී අවසාන භාගයට ගමන් කරොත් අපිට පැහැදිලි වෙනවා එබැවින් මම ඔබට කියමි ලෞකික වස්තුවෙන් මිතුරන් සපයා ගන්න වස්තුව නිමව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. මේ පැහැදිලිතාවය මොන වගේද? හොඳයි. දැන් උන්වහන්සේ අපට කියන පිළිවෙලට විශ්වාසය පිළිබඳ කතන්දරයක් නෙමේ කතා දැන් අරගෙන දැන් ඔබට තේරෙන්න ඕන ඇයි මම මේක යුගාන්තවේදීය කිව්වේ කියලා. දැන් ඔතනදී උන්වහන්සේ වෙන කතාවක් කියලා තව කතාවක් කියනවා. වාංචනික ගබඩාකාරයා මෙහෙමයි. ඔබ මිතුරෝ ඇති කරගන්න. මිතුරෝ ඇති කරගන්න නම් ඔබ කපටි ශූර බුද්ධියක් තියෙන්න ඕන. එතකොට එහෙම වුණොත් ඔබට නැතිවෙරි වෙච්ච දවසට ඔබව සදාතනික විමානවලට කැඳවනවා. ඒ ලෝකයේ ක්‍රමය. උන්වහන්සේ කියනවා හොඳයි ඔබ මට ඇහුම්කන් දුන්නා. දැන් හොඳට ඔලුවට ගන්න මං කියන දේ. දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබට දී ඇති කාර්යයේදී ඔබ විශ්වාසවන්ත වන්නේ කුමන ප්‍රමාණයකටද? ස්වර්ගයේ ඒ ප්‍රමාණයටම ඔබව මහත් දේ ගැන විශ්වාස කරනු පිණිස ඔබව පිළිගන්නවා. ඒකේ තේරුම අපිට හොරෙන්වත් මොනම හේතුවක් නිසා වාංචනීක වෙන්න බෑ කියන එකයි. කුමන හේතුවක් නිසාවත් අපට දේව රාජ්‍යයේ අරමුණු උදෙසා වෙහෙසෙන වෙහෙසීමේදී අඩපණ වෙන්න බෑ කියන එකයි. අපිට දීලා තියෙන රාජකාරිය නොහොද්දේව කාර්ය අපි අකුරටම ඉටු කළ යුතුයි කියන එක. ඒකේ තේරුම තමයි අනනියස් සහ සපීරා නොවීම. දැන් මේක උතෙන්ට ගලපගත්තාම තේරෙනවා කතන්දරේ හොඳට. ඒ කියන්නේ ලෝකයට අයිති චුට්ටක් තියාගෙන දේව රාජ්‍ය උදෙසා වැයවීම. එහෙම බෑ. අපි පරිපූර්ණ ලෙස උන්වහන්සේට අපි අපිව දෙන්න ඕන. එසේ දීමේදී අපි ඒක සමාජය ඇතුලේ ප්‍රකාශ කරන විදිහක් තියෙනවා. එහිදී විශේෂ කාරණාව වන්නේ ආදරය හා දයාවයි. නොහොත් බෙදා ගැනීමයි, වාංචනික නොවීමයි, අනිත් කෙනාට අවස්ථාව දීමයි, දුප්පතාගේ දිලිඳු භාවය සූරා නොකෑමයි. දැන් අපි තියෙනවා මේ රීතියක් තියෙනවා. ගැට්ටේ රීතිය කියලා. ඒ කියන්නේ අපි හිතමු මෙන්න මෙහෙම භාජනයක් තියෙනවා. ඒ භාජනයේට අපි වතුර පුරවනවා. හරි මොනවා හරි පුරවනවා. පෙරෙව්වයින් පස්සේ යම් සීමාවකදී පිරීලානේ. පිරුණයින් පස්සෙත් පුරවනකොට අතිරික්තය හැලෙනවා. අඩුම තරමේ ඔය සැප පහසු පාන්තිකයන් ඒ හැලෙන ටිකවත් දුප්පතුන්ට ඉතුරු කළ යුතුයි. එහෙම ඉතුරු වුණේ නැහැ. මම ඔබ අරගෙන යනවා දැන් ඊජිප්තුවට. එහෙම ඉතුරු කළේ නැහැ ටාස්ක් මාස්ටර්ස්. ඒ කියන්නේ ස්ලේව් මාස්ටර්ස්. වහල් ස්වාමිවරු. එහෙම ඉතුරු කරේ නැහැ. ඒ කියන්නේ භාජනයෙන් බිමට හැලෙන ටිකවත් කන්න අයිතිය දුන්නේ නැහැ. වුම වහල් භාවයේ තිබ්බා. අද අපේ ලෝකයේ තුල අපි දකින්නෙත් ඕකයි. දුප්පතාට ජීවත් වීමේ අයිතියවත් නැහැ. අපේ චතුර කතෝලිකයන් හැටියට දවසේ 365ම පූජාව තියලා පූජාවට සහභාගී වෙලා අත් දෙක දිග ඇරගෙන යාඥා කරලා සප්සාදීය සමිදානන් වහන්සේ ඉදිරියේහි පැය ගණන් ඉඳගෙන මම මට තියෙන පාන් කෑල්ල තව කෙනෙකු එක්ක බෙදා ගන්න බැරි කුහක පෙරේත බඩජහරි අත්දැකීම ගණන් ඉන්නේ මගේ වන්දනාව බොරුවක් වංචාවක්. පළවෙනි කියවීමයි තුන්වෙනි කියවීමයි එකතු කරපුවාම අපිට එන්නේ ඒකයි. එනම් සමිදානන් වහන්සේ ඉස්සරහා අපිට වාංචනීක වෙන්න බෑ. අපි අපේ යුතුයකම වගකීම හරියටම
ඉෂ්ට කරන්න ඕන. බෙදා හදාගනිමි. එයයි සබා නමස්කාරය. පේදුමිනි ශුද්ධ සුවිශේෂී අවසාන කොටසට මම ගමන් කරන්න කැමතියි මේ දෙවියන් වහන්සේගේ ආදරේ ප්‍රේමය. දැන් අපි දන්නවා ප්‍රේම කරන පාර්ශව දෙකක් ඇතුලේ ප්‍රේමය අපි සමහර වෙලාවට බෙදා ගන්නවයි කියන කාරණාවේදී ටිකක් ලෝභයි. ආදරය මා සතු වෙන්න ඕනේ. මාත් එක්ක ඉන්නවා නම් අපි කියන්නේ මාත් එක්කම ඉන්න ඕනේ. මම ඔබට ආදරය කරනවා, මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා, ඔබ මගෙන් බලාපොරොත්තු වෙනවා. හරි. අපි දෙන්න තමයි. අපේ ලෝකේ අපි තමයි කියන කාරණාවත් එක්ක. දැන් ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අපිට පැහැදිලි කරලා දෙනවා ස්වාමීවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන. මන්ද ඔහු එක්කෙනෙකුට වෛර කරන්නේය, අනෙක් අයට ප්‍රේම කරන්නේය. නොහොත් එක්කෙනෙකුට ලැබිවන්නේය, අනෙක් අය හෙලා දකින්නෝය. දෙවියන් වහන්සේට හා වස්තුවට එක විටම සේවය කරන්න ඔබට බැරිය. හරියටම හරිනේ. පළවෙනි කියවීම කියන්නේත් ඕක. ඒ කියන්නේ වස්තුවත් එක්ක එකතු වෙන ඔබට සැබෑ නමස්කාරය කරන්න බෑ. දෙවියන් වහන්සේට දැන් ඒක තව ලිහිල් කරනවා අපිට තේරුම් ගන්න ජේසු. දෙවියන්ට සේවය කරන්නයි, දේව අත්දැකීමේ ඉන්නයි, දෙවියන්ට ප්‍රේම කරන්නයි, වස්තුවට ලෝභ කරන්නයි දෙක එකට බෑ. දැන් වස්තුවට ලෝභ කරන විදිහ පළවෙනි කියවීමේ කිව්වනේ. සූරා කනවා. ජීවත් වීමේ අයිතිය දෙන්නේ නැහැ. දිලින්දාව ගිල දානවා. තමන්ගේ වෙළඳාම ඉහළ දාගන්න උත්සාහ කරනවා. මේ ඔක්කොම ධනය. ධනයට ඇති ලොල්. ධනයට ලොල් වඩන මිනිස්සයා කොහොමද දෙවිඳුන්ට ප්‍රේම කරන්නේ? දෙවිඳුන්ට ප්‍රේම කරනවා කියලා කියන්නේ පල්ලියේ ඉඳගෙන යාතිකා කරන එක නෙමෙයි. Love your God, love your neighbor. ඔබගේ අසල්වැසියාට ප්‍රේම කරන්න බැරි නම්, බෙදා ගන්න බැරි නම්, අතිරික්තේ නෙමෙයි. චාතුර අතිරික්තේ බෙදා ගන්න එක ඕන දෙනෙකුට කරන්න පුළුවන්. අතිරික්තේ නෙමෙයි. වැන්දබුවගේ පඳුර. ඈ සතු සියල්ල ඈ දැමුවාය. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට තියෙන්නේ පාන් ගෙඩිය නම් දෙකට කඩලා නැති කෙනෙකුට දෙන්න. තියෙන්නේ එක පැන්සල නම් දෙකට කඩලා ඉතුරු කෑල්ල තව කෙනෙකුට දෙන්න. තියෙන්නේ රුපියල් 100 නම් 50ක් තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. එතකොට මගේ බඩගින්න මටයි. හැබැයි අනුන්ගේ බඩගින්න මට දැනෙන්න ඕන. අනුන්ගේ කඳුල මට දැනෙන්න ඕන. අනුන්ගේ වේදනාව මට දැනෙන්න ඕන. මට දැනුනේ නැත්තම් අනුන්ගේ කඳුල බඩගින්න වේදනාව එය සැබෑ නමස්කාරය නොවේ. ජේසු කියනවා ඔබට ඔය විදිහට ඉඳයි වස්තුවට සේවය කරන්නයි බෑ. මගේ බඩ ගැන හිතුවොත් අනුන්ගේ බඩට නැති වෙනවා. ඔක ලස්සන වචනයක් තියෙනවා සිංහලෙන් මට ඒක කියන්න බෑ. මගේ බඩ ගැන හිතුවොත් අනිත් කෙනාගේ බඩට මොකද වෙන්නේ කියලා. එතකොට එහෙම නොවෙන්න අපි අපේ ජීවිතය බෙදා හදා ගන්න ඕන. එතකොට මං හිතන්නේ ඉතා පැහැදිලිව ආරාධනාවක් දෙනවා සමිදානන් වහන්සේ මාගේ පිටිපස්සේ ඉඳයි වස්තුවත් එක්ක ගනුදෙනු කරන්නයි බෑ. ඔබ මගේ පස්සෙන් ආවොත් වස්තුවට වෛර කරනවා. වස්තුව පස්සෙන් ගියොත් ඔබ මට වෛර කරනවා. මාවයි වස්තුවයි ගැලපෙන්නේ නැහැ. උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා පුරුෂිය දරා තම කමනසා මා පසුපසෙන්. උන්වහන්සේ ඔය ඉස්සෙල්ලා කිව්වේව තමයි මේ වෙන විදිහට ආයෙත් කියන්නේ. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඇතුළේ හරි ලස්සන දෙයක් කියවුණා. ඔබ වහන්සේට මතක නම් මුලදී මේ දෙවියන් වහන්සේගේ ප්‍රමිතිය කියන කාරණාව. උන්වහන්සේගේ ප්‍රමිතිය රැකගන්න, ආරක්ෂා කරගන්න මේ මොනතරම් විදිහට අපිට කතා කරනවද? හරි ලස්සනට කතා කරනවා. බොහොම සාධාරණව කතා කරනවා. දයාන්විතව කතා කරනවා. ඒ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම පිණිස උන්වහන්සේ කතා කරන විදිය හරි අපූර්වයි. ඒතොතුනි ඔබේ මගේ ජීවිතේ එකයි උන්වහන්සේ කියන්නේ අපිට ස්වාමිවරුන් දෙදෙනෙක් ඉන්න විදියක් නැහැ. අපිට අපේ ශරීරයට සැප සපයන්නේ මුදලද? ඔබේ ශරීරයේ සනසන්නේ ඔබේ මුදලද? ඔබේ වස්තුවද? ඔබේ ධනය දවන්න පුළුවන්. හැබැයි ඒකේ මොහොතට විතරයි. එය ලැබෙන්නේ කාගෙන්ද? එය ලැබෙන්නේ කොහෙන්ද? අපිට වැඩක් නැහැ. අපිට තියෙන අපේ ජීවිත කේන්ද්‍රගත වෙන්න ඕනේ දෙවියන් මතයි. දෙවියන් ළඟයි. දෙවියන් සතුවයි. අන්න ඒකයි අපිට පැහැදිලි කරගන්නේ. අපි ගමන් කරනවා පිටුමිනි දෙවන දේව ප්‍රකාශනයට 1 තිමෝති දෙවන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 8 වන වගන්තිය දක්වා තමයි දෙවන දේව ප්‍රකාශනය උපුටාගෙන තිබෙන්නේ. ශුද්ධ පෞලතුමන් විසින් තිමෝතියස් වෙත ලියන ලද පළමුවන හසුනින් උපුටාගත් පාඨයක්. සියල්ලටම ප්‍රථමයෙන් සෑම දෙනා වෙනුවෙන් අයදුම්ද යාඥාද ඉල්ලීම්ද ස්තුති දීම්ද ඔප්පු කළ යුතු බව මගේ අවවාදයයි.
භක්තියෙන් හා ගෞරවයෙන් යුක්තව සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාඥා කළ යුතුය. මෙය මිදුම්කාර දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත්ය ප්‍රසන්නය. සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත් ඔවුන් සත්‍ය දැන ගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්තය. ඇත්තේ එකම දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එකම මැදහත්කාරයෙකි. එනම් මනුෂ්‍යයෙකුව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය. සියල්ලන්ගේ මිදීම පිණිස උන්වහන්සේ සිය දිවි පිදූසේක. මෙසේ නියමිත කාලයේදී උන්වහන්සේ සාක්ෂි දැරූසේක. ඒ පිළිබඳ දේශනාකාරයෙකුද ප්‍රේරිතයෙකුද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිසය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යක්මය. එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හිම කෝපයෙන් හා වාදයෙන් තොරව සැදෑ සිතින් දොහොත් නගා යාඥා කරන්නේ නම් මම කැමති වෙමි. මොකක්ද පියතුමිනි මේ ශුද්ධෝ පාවුලතුමා අපිට කියන්නේ? පාවුලතුමන් ඔය කියන කතාවට ඇතුළු වෙන්න මම ආරම්භය ගන්නම් තුන්වන කියවීමෙන්. සුභාරංචියෙන්ම ගන්නම්. දැන් සමිදානන් වහන්සේ අපිව පරීක්ෂා කරනවා. අපි කුමක් කටයුතුද, කාගේ පැත්තේද අපි ඉන්න ඕන ආදී වශයෙන්. දැන් ඒක ටිකක් තේරුම් ගන්න මම ඔබ අරගෙන යනවා හේබ්‍රු වරුන්ට ලියන ලද ලිපිය 12 වෙනි පරිච්ඡේදයේ 27 28 වගන්ති වලට. උන්වහන්සේ කියනවා එහිදී හොලවන්නට පුළුවන් හැම දෙයක්ම සොලවනවා. කඩන්නට ඕන හැම දෙයක්ම කඩනවා. එතකොට අර ප්‍රමිතිය. අපි උන්වහන්සේ දෙස බලන ආකාරයටම දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රමිතිය ඇතුලේ අපි දිහා බලනවා. ඒකේ තේරුම විනිශ්චය, ඒකේ තේරුම විනිශ්චයේ තේරුම යුගාන්තය. විනිශ්චය කියලා කියන්නේ යුගාන්තය. එතකොට ලූක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ සුභාරංචියේ මෙන්න මෙහෙම එකක් කියනවා. මිනිසුන් අතර ඉහළ යයි සම්මතදී දෙවියන් වහන්සේ ඉදිරියේහි පිළිකුල් සහගතය. තොර මිනිස්සු ඉස්සරහා ඉහළ වෙන්නේ මොනවද? ධනය, බලය, කාමය, රාගය මේ ආදීදී. දෙවියන් වහන්සේ ඉස්සරහා මේවා තුට්ටුවකට වටින්නේ නැහැ. මායින් වෙන්නේ නැහැ. එතකොට 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය මේ පිළිබඳව අපට කතා කරනවා. දැන් පාවුලු අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔය පදනමේ ඉඳලා මේ ප්‍රශ්න ටික අහමුකෝ අපි. මගේ ජීවිතයේ දෙවියන් වහන්සේට පිළිකුල් විය හැක්කේ මොනවාද? තව ප්‍රශ්නයක් අහමුකෝ. ඉන් වෙන් වෙන්න ඔබ ලැහැස්තිද? පාවුල් ප්‍රශ්න කරන්නේ ඒකයි. මගේ ජීවිතේට දෙවිඳුන්ට ගැලපෙන්නේ නැති දේවල් තියෙනවද? ඔය යටින් යන කතාව ඕකයි. උඩින් ඇතුනේ නැතු වුණාට. එතකොට එය සමග ජීවත් වෙන්න ඔබ කැමතිද? වෙන් වෙන්න කැමතිද? අපි තව ප්‍රශ්නයක් අහමුකෝ. ඔබට මුදල් ලැබෙනවා. රුපියල් ලක්ෂ ගණනකින් ජීවිතය අරගෙන යන්න තමයි ඔබ මම අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ මුදල් මත යැපෙන ජීවිතයේ ඉන්න මගෙන් ජේසු අහනවා where is your heart? ඔබේ හදවත කොහෙද තියෙන්නේ? සැපත කොහෙද? හදවත එතන. එතකොට ඔබේ සැපත මොකක්ද? සැපත ධනයේද, දේව රාජ්‍යයේද? එතකොට සැපත දේව රාජ්‍යය නම් ඔබේ හදවත එතන. සැපත ධනය නම් ඔබේ හදවත එතන. හදවත කොතනද? ඔබ එතනයි. එතකොට අපි තව ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම. ඔබේ ජීවිතේ හැබෑ දිවිල්ල ධාවනය කොහාටද දුවන්නේ? පාවුලුගේ වචන වලට ආවොතින් හැබෑ ධාවනය කොහාටද? ඔබ පරිභෝජනය කරන්නේ මොනවාද? ඒවා රාජාණ්ඩුවේද? ඒවා දිව්‍ය ආණ්ඩුවේද? අවංක වන්න. ඔබ අවංක වන්නේ නම් ඔබේ ජීවිතය අන්න එතන තමයි රැඳෙන්නේ. තව විදියකින් කියනවා නම් මම දුහන්නේ දෙවියන් වහන්සේගේ දිශාවටද එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දිහාවටද? ඔබ කොහෙද දුවන්නේ කියලා ඇත්තටම අඩුතරමේ ඔබ දන්නවාද? එතකොට
පාවුලු කතා කරන්න උත්සාහ කරන්නේ ඔන්න ඕකයි. ඕක කරන්න උත්සාහ කරන්නේ එකම ලොකු පදනමක් ඇතුළේ. ඒ තමයි සුභාරංචිය සමග අපි හැමෝම ළඟා විය යුතු තැනක් තියෙනවා. ඒ යාඥාව නමස්කාරය. ඒ නමස්කාරය යාඥාව එසේ වන්නේ කොහොමද? දේව සැලැස්මට අනුකූලව පමණයි. දෙවන පරිච්ඡේදය, පළවෙනි වගන්තිය, දෙවන වගන්තිය, අටවෙනි වගන්තිය. එතකොට චතුර යාඥාව කියන්නේ නමස්කාරයනේ. ඒක ලස්සන එකක් නෙමෙයි. ඒක රිදෙන, ඒක වෙනස් වෙන, දැනෙන, අමාරු, අපහසු එකක්. අපි යාඥාව ලේසි කියලා හිතාගෙන ඉන්නවා. අපි යාඥාව පවුල කියන හැටියට අපි පවුල කියනවනේ අපිට යාඥාවේ දෙන්න කියලා. කුමක් සඳහාද? ඒ කියන්නේ පළවෙනි කියවීමෙත් තුන්වන කියවීමෙත් අරුත තමයි දේව නමස්කාරය. නමස්කාරය කරන හැටි තමයි පවුල කියන්නේ. ඒතකොට දෙවියන් වහන්සේගේ සැලැස්ම සියලු වර්ගවල මිනිසුන් සඳහා සියලු ආකාරයේ පොදු ආකාරයේ යාඥාවක්. ඒ යාඥාව වෙන මොකුත් නෙමෙයි, තම කම නැසීමේ යාඥාව. එතකොට පළවෙනි පදයේ පවුලතුමා යාඥාව සඳහා වන වචන හතරක් භාවිතා කරනවා. වචන හතරක් භාවිතා කරන වචනවල අර්ථයෙන් සම්පූර්ණයෙන්ම අපට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි සිංහලය. නමුත් අපි උත්සාහ කරමු මොකක්ද කියලා. මුල් වචනේ තමයි ආයාචනාව. යාඥාවේ අඩංගු වෙන්න ඕන එක දෙයක් තමයි ආයාචනාව. ඒතර යාඥාව අවශ්‍යතාවයේ හැඟීමකින් තමයි පැන නගින්නේ. ඒ හින්දා ආයාචනාවක් හැදෙනවා. ඒතර අවශ්‍යතාවය දැන් යන්න හදවත කොතනද? ඔබ එතන. ඔබේ රාජ්‍ය ඔබ කොතනද කැමැත්ත තියෙන්නේ? ඒ ඔබේ රාජ්‍ය. එතකොට ඔබ ධනයට නම් ලොල් වඩන්නේ. යාඥාවේ ආයාචනය හැඟීමකට පෙරලෙද්දී ඉල්ලන්නේ ධනය මිසක් රාජ්‍ය නෙමෙයි. ඒ යාඥාව ඇති වැඩක් නැහැ. දැන් හිතන්නකෝ මෙහෙම වැරදි ඉගැන්වීම් වල ඉන්නවා අපි තාමත්. ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට ගිහිල්ලා අපි නුවාන 9ක් කරනවා. ඕකනේ උගන්වලා තියෙන්නේ. නුවාන 9ක් කළොත් අහවල් දේ ඔබට හම්බ වෙනවා. අපි හිතමු ඒ කියන රටේ රාජ්‍ය පාලකයාත් ඔතෙන්ට එනවා. රාජ්‍ය පාලකයා නින්දිතයි. ජනතාව සූර කරනවා. සෙරෙප්පු දෙකට දුප්පතුන්ව මිලදී ගන්නවා. අසරණයන්ව පාගා දමනවා. මූලික මිනිස් අයිතිවාසිකම් විනාශ කරනවා. ඒක තමයි රාජ්‍ය නායකයා කරන්නේ. එහා පැත්තේ බංකුවේ රට වැසියෙක් ඉන්නවා. මේ දෙන්නම එනවා Tamanට ඕන උවමනා වූ දේශා. රාජ්‍ය නායකයා ඉල්ලනවා Tamanට මේ කරන අයුක්තිය අසාධාරණය එයා හිතනවා සාධාරණයි කියලා. ඒක දිගටම කරගෙන යන්න බාධාවකින් තොරව. දුප්පතා කැමර දෙනවා අපිට ජීවත් වීමේ අයිතිය දෙන්න. දැන් ශාන්තන්තෝනි උන්නාන්සේ දවස් 9ක නුවානෙන් දේවල් අපට ලැබෙනවා නම් දෙනවා නම් ඔය දෙන්නගෙම දීමනාව දෙන්න බෑ. ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. මෙන්න ධර්මයේ පැහැදිලි කියනවා. ආයාචනාව හට ගන්න ඕන මගේ හදවත තියෙන තැන. මම ඉස්සෙල්ලා කිව්වේ ප්‍රශ්න ටිකක් අහලා. එතනිනුයි යාඥාව හට ගන්න ඕන. මොන යාඥාව? අනිත් එක තමයි ප්‍රය නැත්නම් ප්‍රශංසාව. දෙවියන් වහන්සේට යාඥා කිරීම සඳහා පොදු යදුමක් මට තියෙන්න ඕන. ඒ යදුම ප්‍රශංසාවක් වෙන්න ඕන. ඊළඟ එක උන්වහන්සේට අපි අපේ ඉල්ලීම් ඉදිරිපත් කරනවා, සංවාද කරනවා. සරල වචනෙන් කිව්වොත් අපි අපේ පෙත්සම උන්වහන්සේට දෙනවා. මට මේක ඕන ස්වාමිනී කියලා. එතකොට එහිදී රෝම 8:24 34 හේබ්‍රු 7:25ට අනුව අපිට කියනවා මෙන්න මෙහෙම. ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් මේ මැදහැත්වීමේ ආඥාව උන්වහන්සේට අරගෙන එනවා. තව කෙනෙකුව තලන්න පෙලන්න ශුද්ධාත්මයාණන් අපේ සුසුම් අරගෙන යන්නේ නැහැ. එහෙනම් යාඥාව අවසාන කොටසට එනවා පාවුලට අනුව තුති දීම. ඒ තුති දීම කියලා කියන්නේ ප්‍රශංසාවයි. මොන ලස්සන තැනකින් මම ඉවර කරනවා පිළිතුරු ගීයට යන්න. තුති දීම ගැන පිළිතුරු ගීය මොනවද කියන්නේ? අපි දෙවන දේව ප්‍රකාශන නිමා කරද්දී පියුතුමිනේ අපිට පවුලතුමා හරියට තව ලස්සන ආරාධනාවක් කරන ප්‍රථමයෙන් සෑම දෙනා වෙනුවෙන් අයදුම්ද යාඥා ඉල්ලීම්ද ස්තුති දීම්ද ඔප්පු කළ යුතු බව මාගේ අවවාදයයි. අර
යාඥාවේ අපේ යාඥාවේ පොදු වගකීම කියන කාරණා. අර විශේෂාකාරයෙන් මැදිහත් වීමේ හරියටම හරි. ඒක අපි සමහරවිට අපි දේවල් කියනවා අපේ කන්නලව්ව කියනවා අපි ස්වාමීන් වහන්සේත් එක්ක පෞද්ගලිකව යාඥා කරනවා. ඔබ ඔබේ අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ බිරිඳ ස්වාමි පුරුෂයන් යාඥා කරනවා. ඊට එහා ගිහිල්ලා පෞද්ගලිකව ඔබට මට පොදු වගකීමක් තියෙනවා යාඥාවේදී ඔබේ සහෝදරයව මතක් කරන්න. රට වෙනුවෙන් යාඥා කරන්න. රටේ පාලක පන්තිය වෙනුවෙන් යාඥා කරන්න. ඒ දේත් බොහොම සරලව අපිට පැහැදිලි කරනවා. අපි ගමන් කරනවා ගීතාවලියේ 113 වෙනි ගීතිකාවෙන් තෝරා අරගෙන තියෙන පිළිතුරු ගිය වෙතට පියතුමෙනි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. මෙතෙන් පටන් සදහටම සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේවා. සියලු ජාතීන්ට ඉහළින් සමිදානෝ වැජබෙනසේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස්තලය ඉක්මවා යයි. අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත. එතුමානෝ උසස් තැන්හි වැඩ හිඳිනසේක. එහෙත් අහසත් පොළවත් බලන පිණිස එතුමානෝ පහතට නැමෙනසේක. එතුමානෝ දුප්පතා දුහුලියෙන් නැගිටුවනසේක. දිලිඳා කසල ගොඩින් ඔසවනසේක. එසේ කරන්නේ ඔවුන් අධිපතීන් සමග තම සෙනගගේ අධිපතීන් සමග හිඳුවන පිණිසය. පේදුමිනි අපේ ගීතාවලිය ඇතුලේ සමිඳුරන් වහන්සේට ප්‍රශංසා කරන ගීතිකා දිහා බලපුවාම ඒ හැම ගීතිකාවක් ඇතුළෙම අන්තර්ගත වෙනවා දෙවිපෙනන් වහන්සේගේ මැවිල්ල සමග සමිඳුරන් වහන්සේගේ තියෙන ਸਰව බලධාරීත්වය කියන කාරණාව. එතනින් එහාට ගිහිල්ලා සමාජ සන්දර්භය ඇතුලේ මනුෂ්‍ය වටිනාකම් එක්ක ස්වාමීන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ බලය පෙන්වන්නේ කියන කාරණාව. දැන් අද තේමාවත් එක්ක උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා පිළිතුරු ගිය ඇතුලේ එතුමානෝ දුප්පතා දුහුලියෙන් නැගිටවනසේක. දිලිඳා කසල ගොඩින් ඔසවනසේක. කොහොමද අපි මේ පැහැදිලි කරගන්නේ? පළවෙනි කියවීමට උත්තරය, තුන්වෙනි කියවීමට උත්තරය, දෙවන කියවීමට උත්තරය පිළිතුරු ගියේ අන්තිම පද දෙකේ තියෙනවා. එතකොට මේ ගීතිකාව තුතිදී මේ ප්‍රශංසාවේ ගීතිකාවක්. ඇයි ප්‍රශංසා කරන්නේ? දුප්පතුන්ව දුහුලියෙන් ඔසවලා නැගිටුවන නිසා. ඒ පිළිබඳව චූටි විග්‍රහයකට මම ඇතුළු වෙන්න. මේ ගීතිකාව 113 ගීතිකාව. මේ ගීතිකාවයි 114 ගීතිකාවයි මේ දෙකම හලෙල් ගීතිකා. හලෙල් ගීතිකා කියලා කියන්නේ ප්‍රශංසාවේ තුතිපිදීමේ ගීතිකා. එතකොට හලෙල් ගීතිකා අපිට කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. ඉජිප්තු හලෙල් 113 ඉඳලා 118 මහා ග්‍රේට් හලෙල් කියලා කියනවා. මහා හලෙල නැත්නම් හලෙලූයා කියන වචනයෙන් යෝගේ මහා ස්තුති ප්‍රශංසාවේ ගීතිකා 120 ඉඳලා 137ට ඒ වගේම අවසාන හලෙල් ගීතිකා 146 ඉඳලා 150ට. එතකොට ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන මේ ගීතිකාවල් හැම වෙලෙම බිහි වෙන්නේ චතුර වේදනාවේ අත්දැකීම් ඇතුලේ. දැන් ඉජිප්තු හලෙල් කිව්වහම ඒකෙම තේරෙනවනේ ඉජිප්තුවේ ප්‍රශංසා කරන්න හේතුවක් තිබුණ නැහනේ. මේ මිනිස්සු වහල්ලු යයි ප්‍රශංසා කරන්නේ. අනාගත බලාපොරොත්තු යුගාන්තවේදීය දැක්ම අපිව දවසක ගලවන දෙවිඳුන් මේ දෙවිඳුන්. උන්වහන්සේ අපේ දූවිලි අපෙන් පිහදානවා. අපිට නැවත වරප්‍රසාදය දානය කරනවා. මේ පූජනීය ගීතිකාව නැත්නම් මේ හලෙල් ගීතිකාව ඊශ්‍රායෙල් වරුන්ගේ විනිශ්චය ගැන කතා කරමින්ම තමයි කතා කරන්නේ. දුප්පතුන්ට දිලිඳුන්ට නැවත විමුක්තිය දෙද්දී ඔවුන්ව පාගා දැමූ අයට විරුද්ධ උන්වහන්සේ නැගිට්ටා කියලා අනිත් පැත්තෙන් කියනවා. නොහොත් විනිශ්චය කියන වචනේ හංගලා තියෙනවා. එතකොට පැහැදිලි හලෙල ඇතුලේ ස්තුතියේ තුතියේ ප්‍රශංසාව ඇතුලේ සමිදානන් වහන්සේගේ ਸਰව බලධාරීත්වය පිළිගන්නවා. දැන් ඔන්න කාරණාව පැහැදිලි. පළවෙනි කියවීමෙන් කිව්වේ සැබෑ නමස්කාරය තුල සමාජ සාධාරණත්ව යුක්තිය අරගෙන එන්න. තුන්වෙනි කියවීමෙන් කිව්වේ එසේ කරන්නට ඔබ ආලෝකී පුත්‍රයෙක් වෙන්න. එසේ කිරීමේදී ඔබේ හෘදයාංගම යාඥාව පොදු උදේසා ස්ථීර කරන්න. දෙවන කියවීමෙන් ඔන්න අවසාන ගීතිකාවෙන් කියනවා එසේ කරන දෙවිඳුන් ඔබව මුදවන දෙවිඳුන්ට ඔබ ස්තුති ගායනා ප්‍රශංසා කරන්න. දැන් මෙහිදී සැබෑ නමස්කාරය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ නමට කරන මහා වන්දනාවක් තියෙනවා. යාවේ දෙවිඳුන්ට සමිදානන් වහන්සේට ස්තුති කරන්න. සෙෆනියාගේ පොතේ 2:11 මලාකි පොතේ 1:11 ආදී වශයෙන් අපට දක්වන්න පුළුවන්. එතකොට දෙවියන් වහන්සේගේ යාවේ දෙවියන් වහන්සේගේ සේවකයා ස්තුති කළ යුතු ආකාරයයි මේ කියන්නේ. ඉර නැගීමේ සිට බැස යන ස්ථානය දක්වා
උන්වහන්සේගේ නාමය රැව් පිළිරැව් දේවා. එතකොට එසේ නාමයේ රැව් පිළිරැව් දෙන හැමතැනම ඒ මිනිස්සු මේ දෙවියන් වහන්සේගේ අනපනත් පිළිපදිනවා. එනම් උන්වහන්සේ කියන ප්‍රේමය, යුක්තිය, සාධාරණත්වය, සාමය, සමාදානය, සමගිය නම් වූ දේව රාජ්‍යයේ නමුත් එහෙම නැත්නම් දේවාණ්ඩුවේ ප්‍රඥප්ති බිහි වෙන්න පටන් ගන්නවා. රාජාණ්ඩු ප්‍රතික්ෂේප වෙනවා. මිනිසුන්ගේ ක්‍රියාදාමයන් නැති වෙනවා. දෙවිඳුන්ට ප්‍රශංසාව බිහි වෙන තැන දෙවියන් වහන්සේ මූලික ස්ථානය ගන්නවා. එතකොට ස්වාමින් වහන්සේගේ පරමාධිපත්‍යයයි මෙහිදී කතා කරන්නේ. 113:4 වගන්තිවල ඒ පිළිබඳව අපට කතා කරනවා. අවසාන වශයෙන් මම කිව්වොත් දෙවි සමිදානන් වහන්සේ දුප්පතුන්ගේ අවශ්‍යතාවයන් ඇති මිනිසුන්ගේ සමාජයෙන් පහත් යයි කියා නිරපා ලැබූ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සිද්ධ කරනවා. ඔබට මෙහිදී මොනවද හැඟෙන්නේ? මෙහිදී ඔබට මතක් වෙන්නේ නැද්ද මේ ගීතිකාව ලූක්තුමාගේ සුභාරංචියේ කොහේ හරි තැනකට සම්බන්ධයි කියලා? මරියාවන්ගේ උදාන ගීය. මරියාවන්ගේ උදාන ගීයට සම්බන්ධ මේ ගීතිකාව පුරාණ ගිවිසුමේ තවත් තැනකට සම්බන්ධයි. එනම් සාමුවෙල්ගේ මවගේ ගීතය, හන්නාගේ ගීතය. එනම් දිලිඳුවන් දුප්පතුන් හිස් අතින් අරින්නේ නැහැ. ඔවුන්ව සතප්පවනවා, ඔවුන්ව පෝෂ්‍ය කරනවා. සමහර විට හිස් අතින් අරින්නේ මහා නිරිඳුන්. පෙළූ ජනතාවට විරුද්ධ වූ සියලු දෙනාට විනිශ්චය දෙනවා. එබැවින් චතුර කිසිදු බලාපොරොත්තුවක් නැතේයයි වේදනාවෙන් ඉන්න අප රටවැසියන්ට මා කියනු කැමැත්තෙමි. කුමක්ද? අපව පෙළෙන තලන මේ රාජාණ්ඩු සමිදානන් වහන්සේගේ දිව්‍ය ආණ්ඩුවෙන් සදහටම නැති වෙන පරිද්දෙන් උන්වහන්සේගේ විනිශ්චය අරගෙන එනවා. එබැවින් ඔබේ දුක ඇතුලේ අනිත් අයගේ දුකට සම්බන්ධ වෙමින් බෙදා ගනිමින් එකතුව ප්‍රශංසා කරන්න. දිලිඳුන් දුප්පතුන් නැති වූවන් විනාශ වූවන් ගොඩනගන දෙවියන්ට සදහටම ස්තුති වේවා. ආමෙන්. ඊටමත් අනර්ග පැහැදිලි කිරීමක් පියතුමිනි. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුති. හිතවතුනි අපිට පැහැදිලි දැන් පිළිතුරු කීයේත් සඳහන් අපේ දෙවි සමිඳුන්ට සමානන් කෙනෙක් නැත. දෙවි සමිඳුන් අපේ පෞද්ගලිකව ඔබේ මගේ වගේම උන්වහන්සේ අපේ. උන්වහන්සේට කියන්න බැරි දෙයක්, බෙදා හදා ගන්න බැරි දෙයක් අපේ පෞද්ගලික ජීවිත ඇතුලේ අපිට තිබෙන්නට හැකියාවක් නැහැ. සමහර වෙලාවට අපි අහනවා දෙවියෝ කොහෙද ඉන්නේ? දෙවියෝ ඉන්නේ උඩ. දෙවියෝ ඉන්නේ අහසේ. දෙවියෝ ඉන්නේ ස්වර්ගයේ. උන්වහන්සේ අපිට පේන්නේ නෑ. දෙවියන් යනු ස්වර්ගයෙන් මිහිපිට බට ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ ඔබ මා අතර ජීවමානව මේ මොහොතේ අපේ හදවතට කතා කරන, අපේ අත්අල්ලන් ඇවිදගෙන, අපේ කකුල් වලට හයියක් දීලා අපිට ඇවිදින්න සලස්වන දෙවි සමිදානන් වහන්සේ. අන්න ඒ බව හොඳ හැටියෙන් තරයේ අවබෝධයේ තබාගෙන අපි කටයුතු කරමු. ඒ සඳහා මේ සතිය ඔබට ඇරයුම් කරනවා. සමහර ලාවට ධර්මයන්ව ධර්ම සාකච්ඡාව ඇතුලේ කතිකාවට බඳුන් වෙන කරුණ දිහා බලපුවාම ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. හැබැයි ඔබ සාවධානව ඒ කෙරෙහි ඔබේ ශ්‍රවණය යොමු කළොත්, ඔබේ අවධානය දුන්නොත් හරි ලස්සනයි. හරි ලස්සනට ගැලපෙනවා. ඒ ඇතුලේ අපිට ඇවිදින්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් කියලා දැනෙනවා මේ පියතුමන්ලාගේ පැහැදිලි කිරීම එක්ක ඔබ හරි හැටි ගනුදෙනු කරනවා නම්. ඒ නිසා අපි මතක් කරනවා ලබන සතියේත් ඔබ එකතු වෙද්දී පොතක් පෑනක් අරගෙන උමනා නම් ඉඳගන්න, උමනා කරන දේ ලියා ගන්න, නැත්නම් YouTube එකකින් ආය පාරක් බලන්න. ඔබට හිත වැදුණු දෙයක් තිබුණා නම් එය නැවත ඔබට අහන්න පුළුවන්, දකින්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් පියතුමිනි නැවත වතාවක වහන්සේට ස්තුතියි කියලා සමුදෙනවා. ලබන සතියේත් හමුවීමේ බලාපොරොත්තුවෙන් ධර්මයන්ෝ ධර්ම සාකච්ඡාව තුළින් අපි සමු ගන්න ඔබට ජේසු පිහිටයි.